හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 14 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න ඉදිරියේ පුතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. විභාගය ඉලක්ක කරගත්ත බහුවර්ණ ව්‍යුහගත මාදිරිය සහ රචනා මාදිරිය ප්‍රශ්න වල ඔබට විශාල රුකුලක් විදිහට දුවේ පුතේ. සෑම පාඩම් මේකකයක් අවසානයේදීම අපි සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරනවා දරුවනේ. ඒ අනුව මේ සමාලෝචන ප්‍රශ්න එක කොටස විදිහට සාකච්ඡා කරමින් ඉන්නේ ඒකකයට අදාළව විභාගයේදී අහන්න පුළුවන් ඉලක්කගත ප්‍රශ්න ඉලක්ක කරගනිමින් දුවේ පුතේ මේ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉන්නේ. අපි මේ වෙනකොට ප්‍රශ්න 23ක් සාකච්ඡා කරලා 24 වෙනි ප්‍රශ්නෙටයි දරුවනේ අවතීර්ණලා වෙලා ඉන්නේ. විශේෂයෙන්ම මේ සුළු අපනයන භෝගාශ්‍රිත නිෂ්පාදන සැකසීම සම්බන්ධයෙන් ඊට අදාළ ප්‍රශ්නයි දරුවනේ කතා කරන්නේ. අපි බලමු මේ ප්‍රශ්නෙට ගිහිල්ලා. දුර පුතාලට පුළුවන් ප්‍රශ්නේ ලියාගෙන හැකි ඉක්මනින් පිළිතුරු ලියන්න අපි සාකච්ඡා කරන අතරතුර මේ වාරයේදී. එහෙනම් ගම්මිරිස් අස්වැන්න නෙලාගන්නේ කුමන ආකාරයකටද කියලා අහනවා දරුවනේ. අපි යනවා කෙලින්ම පිළිතුරට. මේ ගම්මිරිස් අස්වැන්න නෙලාගන්නේ කුමන ආකාරයකටද කියලා දරුවනේ අහන්නේ. බලන්න. ගම්මිරිස් අස්වැන්න නෙලීම નિયમિત පරිණත අවධියේදීම සිදු කරන්න අවශ්‍යයි දරුවනේ. ඉතින් මේ ගුණාත්මක නිෂ්පාදනයක් සඳහා කළු ගම්මිරිස් හෝ සුදු ගම්මිරිස් නිෂ්පාදනයේදී දරුවනේ අපි දන්නවා විශේෂයෙන්ම මේ සිද්ධාන්ත කොටස් වලදී මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන හින්දා කෙලින්ම අපි පිළිතුර සාකච්ඡා කරනවා දරුවනේ. පිළිතුරට යන්නේ ඔබ දන්නවා මේ අස්වනු නෙලීමේදී පරිණත අවධිය අනුවයි අස්වනු නෙලා ගැනීමට අවශ්‍ය වෙන්නේ දුවේ පුතේ. එහෙනම් ඒක විශේෂයෙන් මෙතනදී සඳහන් කරන්න ඕනේ. ඒක සුවිශේෂිත කාරණාවක් විදියට මතක් කරලා දෙන්න පුළුවන්. එහෙනම් දරුවනේ ගම්මිරිස් අස්වැන්න නෙලීම નિયમિત පරිණත අවධියේම සිදු කළ යුතුයි. નિયમિત පරිණත අවධියේම සිදු කරන්න ඕනේ. ගම්මිරිස් කරලේ අටයක් දෙකක් කහ පැහැය හෝ රතු පැහැයට හැරෙන අවස්ථාවේදී හෝ කරලේ අග ඇති යට අතින් පොඩි කිරීමට නොහැකි වන අවස්ථාව තමයි මේ ගම්මිරිස් වල පරිණත අවධිය විදියට සැලකෙන්නේ. මෙන්න මේ අවස්ථාව දරුවනේ කළු ගම්මිරිස් නිෂ්පාදනයේ සඳහා අපිට අස්වනු නෙලීමට සුදුසු අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන්. හැබැයි අපි කළු ගම්මිරිස් නිෂ්පාදනයේදී පැසුණු නොඉඳුණු පළයි මේ සඳහා යොදා ගන්න ඔබට මතකයි නේද දරුවනේ. හොඳයි. එහෙනම් අපි සුදු ගම්මිරිස් නිෂ්පාදනයේ ඉදුණු කහ පහ ගැන්වුණු නේ දරුවනේ. ඒ වගේම පැසුණු පළ තමා සුදු ගම්මිරිස් නිෂ්පාදනයේ සඳහා යොදා ගන්න. එහෙනම් මේ ගම්මිරිස් අස්වනු නෙලීම සිදු කරන ආකාරය සම්බන්ධිනු දරුවනේ මෙතනදී මේ ප්‍රශ්නේ සාකච්ඡාවට බඳුන් වෙන්නේ. එහෙනම් නැවතත් මතක් කරලා දුන්නොත් ගම්මිරිස් අස්වන නෙලීමට નિયમિત පරිණත අවධියේම සිදු කළ යුතු කාරණාවක් දරුවනේ ගම්මිරිස් අස්වනු නෙලීම. එමගින් අපිට ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. බලන්න දරුවනේ මේ ගම්මිරිස් කරලේ ඇටයක් දෙකක් කහ පැහැයට හෝ අපි සිද්ධාන්ත පාඩම් වලදී මේ රූපරාම මගින් දැක්ක දරුවනේ ගම්මිරිස් කරලේ ඇටයක් දෙකක් කහ පැහැයට හෝ රතු පැහැයට හැරෙන අවස්ථාවේදී හෝ කරලේ අග තියෙන ඇට අතින් පොඩි කිරීමට නොහැකි වන අවස්ථාව අපිට ගම්මිරිස් අස්වනු නෙලීමට નિયમિત පරිණත අවධිය විදිහට දරුවනේ අපිට සලකන්න පුළුවන්. හොඳයි අපි ඉදිරියට යමු. 25 වෙනි ප්‍රශ්නේ ගම්මිරිස් ඵල වෙන් කිරීම සිදු කරන්නේ කෙසේද කියලා අහනවා දරුවනේ. ගම්මිරිස් ඵල වෙන් කිරීම අපිට දරුවනේ විශේෂයෙන්ම අතින් කරන්න පුළුවන් දරුවනේ නැත්නම් යන්ත්‍රානුසාරයෙන් කරන්න පුළුවන්. අතින් ක්‍රියා කරන යන්ත්‍ර තියෙනවා. ඒ වගේම විදුලියෙන් ක්‍රියාත්මක කරන යන්ත්‍ර සහ බල ශක්තිය භාවිතා කරලා ක්‍රියාත්මක කරන යන්ත්‍ර තියෙනවා දරුවනේ. මෙයට ඉවත් කිරීමේ යන්ත්‍ර. අපි යමු ඉදිරියට. කොහොමද ගම්මිරිස් ඵල වෙන් කිරීම සිදු කරන්න කියන කාරණාවටයි දරුවනේ අපි යන්නේ. බලන්න මේ කරල් වලින් ඇට වෙන් කරන ආකාරය ගැනත් අපිට කතා කරන්න තියෙනවා. ඵල වෙන් කර ගැනීම ගැනත් කතා කරන්න තියෙනවා. අස්වනු සැකසීමේ ප්‍රථම පියවර වෙන්නේ මේ නෙලාගත් ගම්මිරිස් පැය 12ක් සිට පැය 24ක කාලයක් විවෘත බහාලුමක දාලා ගොඩ ගසා තැබීමෙන් අපිට මේ ඇට වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය පහසුවෙන් සිදු කරන්න පුළුවන් දරුවනේ. පැය 12ක් පැය 24ක පමණ කාලයක් විවෘත බහාලුමක දාලා තියලා තියන්න ඕනේ දරුවනේ. එමගින් ගම්මිරිස් ඵල වලින් බීජ වෙන් කරගන්න ගම්මිරිස් ඇට වෙන් කරගන්න පහසුයි. මේ ගම්මිරිස් ඇට වෙන් කර ගැනීම අතින් හෝ යන්ත්‍රානුසාරයෙන් දරුවනේ සිදු කරන්න පුළුවන්. එහෙනම් මුලින්ම ප්‍රථමයෙන්ම දරුවනේ මුල්ම පියවර විදිහට අස්වනු සැකසීමේ ප්‍රථම පියවර විදිහට දරුවනේ අපිට මේකෙදී නෙලාගත් ගම්මිරිස් කරල් පැය 12 සිට පැය 24ක පමණ කාලයක් දරුවනේ විවෘත බහාලුමක දමා ගොඩ ගසා තැබීමෙන් ඇට වෙන් කර ගැනීම පහසු වෙනවා. ඇරලා තියෙන විවෘත බහාලුමකයි දරුවනේ දාලා පැය 12ක් 24ක පමණ කාලයක් ගොඩ ගහලා තිබ්බට පස්සේ අපිට මේ ඇට වෙන් කර ගැනීම පහසු වෙනවා.
මේ පළ වෙන් කිරීම ප්‍රධාන ආකාර දෙකකට සිදු කරන්න පුළුවන් දරුවනේ. අපි කතා කරා අතින් පළ වෙන් කිරීම කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම පළ වෙන් කරන යන්ත්‍රයක් භාවිතා කරන්න පුළුවන් දරුවනේ. අතින් ක්‍රියා කරන යන්ත්‍ර තියෙනවා, විදුලි බලයෙන් හා බල ශක්තියෙන් ක්‍රියා කරන යන්ත්‍ර තියෙනවා. ඉතින් එහෙනම් පැහැදිලි අපේ කාරණාව අවශ්‍ය පිළිතුර ලැබුණා. අතින් පළ වෙන් කිරීම සිදු කරනවා, පළ වෙන් කරන යන්ත්‍ර තියෙනවා දරුවනේ. මේ අතින් ක්‍රියා කරන යන්ත්‍ර වගේම විදුලි බලය හෝ බල ශක්තිය භාවිතයෙන් ක්‍රියා කරන යන්ත්‍ර අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. අපි ප්‍රශ්න අංක 26ට යනවා දරුවනේ. ගම්මිරිස් පළ වෙන් කිරීම සඳහා යන්ත්‍ර භාවිතයේ වැදගත් වෙන්නේ ඇයි කියලා කියනවා. යන්ත්‍ර භාවිතයෙන් පළ වෙන් කිරීමේදී දරුවනේ අපිට අතින් පළ වෙන් කිරීම සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය වෙනවා. නමුත් යන්ත්‍රානුසාරයෙන් මේ කටයුත්ත අපිට වඩාත් කාර්යක්ෂම අඩු කාලයකදී සිදු කරගන්න අවස්ථාව ලැබෙනවා දරුවනේ. ඉතින් ඒකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. අපි යමු. බලන්න වැය වෙන කාලය හා ශ්‍රමය අඩු වෙනවා, වගේම කාර්යක්ෂමතාවය වැඩි වෙනවා දරුවනේ. අතින් ගම්මිරිස් පළ වෙන් කිරීමට වඩා යන්ත්‍රානුසාරයෙන් යන්ත්‍ර භාවිතයෙන් පළ වෙන් කිරීමේ වාසි ගැනයි අහන්නේ දරුවනේ. වැය වෙන කාලය, ඒ වගේම ශ්‍රමය අඩු වෙනවා, වැඩි මිනිස් ශ්‍රමයක් යොදවන්න වෙනවා, වැඩි කාලයක් අතින් අට වෙන් කිරීම සඳහා වැය ගත වෙනවා. ඒ වගේම යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීම මගින් කාර්යක්ෂමතාව වැඩි දරුවනේ. එහෙනම් අපිට මේ කටයුතු පහසුවෙන් වගේම කාර්යක්ෂමව සිදු කරගන්න පුළුවන් යන්ත්‍රානුසාරයෙන් ගම්මිරිස් පළ වෙන් කිරීමට වෙන් කර ගැනීම සිදු කරන්න පුළුවන් අවස්ථාවක් විදිහට දරුවනේ මේ යන්ත්‍රානුසාරයෙන් පළ වෙන් කිරීම අපිට පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක් විදිහට සඳහන් කරන්න ඕනේ. ඉතින් විශේෂිත අවස්ථාවක් වැය වෙන කාලය හා ශ්‍රමය අඩු වෙනවා, කාර්යක්ෂමතාව වැඩි වෙනවා. ගම්මිරිස් බීජ තේරීම ශ්‍රේණිගත කිරීම සිදු කරන්නේ කොහොමද අහනවා. අන්න බලන්න. එහෙනම් මේ වෙනකොටත් ඔබ ප්‍රශ්න ලියාගෙන පිළිතුරු සපයන්න පුළුවන් දරුවනේ ඔබට මේ අවස්ථාවේ. ගම්මිරිස් තේරීම සහ ශ්‍රේණිගත කිරීම බලන්න දරුවනේ. මේ බලන්න. ගම්මිරිස් බීජ තේරීම සහ ශ්‍රේණිගත කිරීම සිදු කරන්නේ කොහොමද කියලා අහනවා. ඊ타ත්ම වැදගත් අවස්ථාවක්. ඔබට මතක ඇති කළු ගම්මිරිස් නිෂ්පාදන ක්‍රියාවලියේදී අපි මේ ගම්මිරිස් බීජ තේරීම සහ ශ්‍රේණිගත කිරීම සිදු කරන ආකාරය යටතේ දරුවනේ ඔබට මතක නම් අපි මේ ආකාරයේදී මුලින්ම පැසුණු බීජ විදියට තෝරාගත්ත දරුවනේ. මේකද ආකාර තුනකට අපි මේවා වෙන් කරා මේ බීජ. පැසුණු බීජ, නොපැසුණු බීජ සහ දරුවනේ අපි කතා කරා විශේෂයෙන්ම මේ ඇල්පනිති තුඩක මේ හිස් ඇල්පනිති හිස් ආකාරය. ඇල්පනිතක ඇල්පනිති හිස් තුඩ පහලින් තියෙන හිස ඉහළින් තියෙන මේ ඇල්පනිති හිස් ආකාරයේ බීජ වෙනම තෝරලා ඉවත් කරනවා දරුවනේ. තෝරා ගැනීම සිදු කරනු ලැබුවා අපි. එනම් විශේෂයෙන්ම අපි දන්නවා කළු ගම්මිරිස් නිෂ්පාදනයේදී දරුවනේ පැසුණු නොඉඳුණු පළයි දරුවනේ බීජයි යොදාගන්නේ. ඒ වගේම මේ සඳහා ඔබ දන්නවා මේ තේරීම සිදු කිරීම සඳහා දරුවනේ භාවිතා කරන්න පුළුවන් මේ විවිධ අපිට මේ සිදුරු සහිත මේ සල්ලඩ භාවිතා කරන්න පුළුවන්. සල්ලඩයක් භාවිතයෙන් මේක සිදු කරලා තෝරා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම මේ විවිධ ප්‍රමාණයේ සිදුරු සහිත සල්ලඩ භාවිතා කරලා අපිට මේ වෙන් කර ගැනීම, ශ්‍රේණිගත කිරීම නැත්තම් තේරීමේ කටයුත්ත සිදු කරන්න අවස්ථාව තියෙනවා දරුවනේ. ඉතින් ඒකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. හොඳයි, අපි බලමු ඒ ක්‍රියාවලිය සිදුවන ආකාරයයි දරුවනේ. තේරීම හා ශ්‍රේණිගත කිරීම සිදු කරන්නේ කොහොමද කියලා මේ බලන්න දරුවනේ. විශේෂයෙන්ම අපිට පුළුවන් මේ සඳහා විවිධ ප්‍රමාණයේ දැල් සහිත සල්ලඩ හෝ මේ ගම්මිරිස් බීජ තේරීමේ යන්ත්‍ර තියෙනවා දරුවනේ. මේ ග්‍රීන් බෙරි ෂෝටර් නැත්නම් ග්‍රීන් බෙරි සිප්ටර් එකක් භාවිතා කරලා අපිට පුළුවන් විශේෂයෙන්ම විවිධ ප්‍රමාණයේ දැල් සහිත සල්ලඩ භාවිතා කරලා මේ ආකාරයට තේරීම සහ ශ්‍රේණිගත කිරීම කරන්න පුළුවන්. විශේෂයෙන්ම පැසුණු බීජ, ඒ වගේම නොපැසුණු බීජ තියෙනවා දරුවනේ. ඒ වගේම අපිට මේ ඇල්පෙනිති හිස් ආකාරී බීජ වෙන් කරගන්න පුළුවන්. විවිධ ප්‍රමාණයේ දැල් සහිත මේ බලන්න විවිධ ප්‍රමාණයේ දැල් සහිත සල්ලඩ හෝ මේ ගම්මිරිස් බීජ තේරීමේ යන්ත්‍ර මෙහිදී භාවිතා කරන්න පුළුවන් දරුවනේ. එහෙනම් බලන්න මේ සඳහා තේරීම හා ශ්‍රේණිගත කිරීමට විවිධ ප්‍රමාණයේ දැල් සහිත සල්ලඩ භාවිතා කරලා වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ගම්මිරිස් බීජ තේරීමේ යන්ත්‍ර තියෙනවා දරුවනේ. මේ බලන්න ග්‍රීන් බෙරි ෂෝටර් හරි ග්‍රීන් බෙරි සිප්ටර් එකක් මගින් අපිට භාවිතා කරලා මේ ක්‍රියාවලිය සිදු කරගන්න පුළුවන්. උණුදිය ප්‍රතිකාරයේ ගම්මිරිස් නිෂ්පාදනයේ වැදගත් පියවරකි. කෙටියෙන් පැහැදිලි කරන්න කියනවා. ඔබට මතක නම් විශේෂයෙන්ම කළු ගම්මිරිස් නිෂ්පාදනයේදී දරුවනේ අපි දන්නවා මේ ගම්මිරිස් වලට ගම්මිරිස් එකාකාරී පැහැයෙන් යුතු කළු ගම්මිරිස් නිෂ්පාදනය කරගන්න වගේම අපි විශේෂයෙන්ම සිදු කරගන්න අවශ්‍ය වෙනවා මේකෙදි
ඒ වගේම මේ උණුදිය ප්‍රතිකාරයේදී දරුවනේ අපිට අවශ්‍ය වෙනවා මේ ශුද්‍ර ජීවීන් ඉවත් කර ගැනීමත් ඒකේ අරමුණක් වෙනවා දරුවනේ මේ උණුදිය ප්‍රතිකාර කිරීමේදී. බ්ලාන්චින් නේද? ඉතින් ආහාර පරිරක්ෂණයේ පූර්ව ප්‍රතිකාරයක් විදිහට අපි විශේෂයෙන්ම සිද්ධාන්ත පාඩම් වලදී වගේම ආහාර පාඩමේදීත් අපි කතා කරා දරුවනේ. ආහාරයේ මතු පිටේ ඉන්න ශුද්‍ර ජීවීන් ඉවත් කිරීම වගේම දරුවනේ එන්සයිම් ක්‍රියාකාරීත්වය සඳහා එන්සයිම් අක්‍රිය කිරීමේ කටයුතු සඳහා දරුවනේ අපි භාවිතා කරනවා මේ බ්ලාන්චීකරණය. බ්ලාන්චින් අපි නැත්තම් කියන සුබ්‍රීකරණය නැත්තම් බ්ලාන්චීකරණ ක්‍රියාවලිය දරුවනේ විශේෂයෙන්ම සෙල්සියස් අංශක 100 පමණ නටන ජලයේ මිනිත්තු කිහිපයක් තියලා අරගෙන තමයි අපි විශේෂයෙන්ම ආහාර පරිරක්ෂණයේ විශේෂයෙන්ම වියලීම වැනි පරිරක්ෂණ ක්‍රමවලදී පූර්ව ප්‍රතිකාරකයක් විදිහට භාවිතා කරපු මේ බ්ලාන්චීකරණ ක්‍රියාවලියයි දරුවනේ මෙතනදී භාවිතා වෙන්නේ බ්ලාන්චින් කියලා අපි කියන්නේ උණු ජල ප්‍රතිකාරය. මේකෙදී මේ උණු ජල ප්‍රතිකාරය කිරීම සඳහා උපකරණ කට්ටලයක් භාවිතා කරනවා දරුවනේ. ඔබට මතක නම් බැරල් භාගයක්. ඒ බැරල් එකට බස්සන්න පුළුවන් පතුලට දැලක් දාපු උපකරණයක් දරුවනේ බදුනක්. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් විශාල කල්දේරමක් විශාල සාස්පානක් සහ ඒ සාස්පාන තුල ගිල්විය හැකි ඇතුළට ඇතුල් කරන්න පුළුවන් තවත් බඳුනක් කුඩා බඳුනක්. ඒක තුල දැලක් පතුලට දැලක් දාලා දරුවනේ අපිට පුළුවන් මේ උණු ජල ප්‍රතිකාරයේ ආකාරයට සිදු කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඒක සඳහන් කරන්න අවශ්‍යයි මේ කළුගම්මිරිස් නිෂ්පාදනයේදී මේ ප්‍රතිකාරයේ බ්ලාන්චීකරණ ක්‍රියාවලිය සිදු කරන්න ඒක විශේෂයෙන්ම සඳහන් කළොත් සුවිශේෂිත කාරණාවක් වේ සදා විශේෂිත උපකරණ කට්ටලයක් භාවිතා කරනවා දරුවනේ. ඒයි පැහැදිලි කරේ. එහෙනම් ඔබටත් මේ පිළිතුර ලියන්න පුළුවන්. උණුදිය ප්‍රතිකාරයේ ගම්මිරිස් නිෂ්පාදනයේ වැදගත් පියවරක් කියලා හින්ට් එකක් දීලා තියෙනවා. හැම ප්‍රශ්නයකදී මේ ව්‍යුහගත ප්‍රශ්නයක් ආරම්භ කරනකොටම දරුවනේ මේ වගේ ඉඟියක් නැත්තම් හින්ට් එකක් දෙනවා. ඉතින් දරුවන්ට මේක පහසු කිරීම සඳහා මතක් කරගන්නයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. අමාරුවේ දාන්නේ නැහැ ප්‍රශ්නවලදී පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්න තමයි දෙන්නේ නියමිත කාලේ. නියමිත ඉඩ ප්‍රමාණය ලබා දෙන්නේ. ඒ ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා ලබලා දීලා දෙන ඉඩ ප්‍රමාණය සහ කාලයත් ප්‍රමාණවත් වෙනවා දරුවනේ. ඒක විශේෂයෙන්ම මතක් කරලා දෙන්න ඕනේ දරුවන්. එහෙනම් අපි යමු මේ උණුදිය ප්‍රතිකාරය ගම්මිරිස් නිෂ්පාදනයේදී වැදගත් පියවරක් කෙටියෙන් පැහැදිලි කරන්න. ගම්මිරිස් වල ගුණාත්මක භාවයට බලපාන ශුද්‍ර ජීවී මර්ධනයට වගේම අපි කිව්වා වගේ ඒකාකාරී කළු පැහැයක් හැඩයක් ලබා ගැනීමටයි දුවේ පුතේ මේ උණුදිය ප්‍රතිකාරය සිදු කරනු ලබන්නේ. එහෙනම් සුවිශේෂිත අවස්ථාවයක සඳහන් කරන්න ඕනේ වඩාත්ම වැදගත් කාරණාව විදිහට දුවේ පුතේ මේ ගම්මිරිස් කළු ගම්මිරිස් වල ගුණාත්මක භාවයට බලපාන ශුද්‍ර ජීවීන් මර්ධනයට වගේම ඒකාකාරී කළු පැහැයක් හැඩයක් ලබා ගැනීමටයි කළු ගම්මිරිස් නිෂ්පාදනයේදී මේ උණුදිය ප්‍රතිකාරයේ වැදගත් වෙන්නේ. සුවිශේෂිත අවස්ථාවක් විදිහට ඒක හඳුන්වලා දෙන්න පුළුවන්. බ්ලාන්චීකරණයේදී අපි මේ ආහාරයේ මතු පිටේ ඉන්න ශුද්‍ර ජීවීන් විනාශ කිරීමක් සිදු කරනවා දරුවනේ. ඒකයි විශේෂයෙන්ම මේ ගුණාත්මක භාවයට හේතු වන කාරණාවක් විදිහට දරුවනේ අපිට ගම්මිරිස් වල ගුණාත්මක භාවයට බලපාන ශුද්‍ර ජීවීන් මර්ධනය කරන්න අපිට අවශ්‍ය වෙනවා දරුවනේ. ශුද්‍ර ජීවීන් මර්ධනය කිරීමෙන් ගුණාත්මක ගම්මිරිස් නිෂ්පාදනයක් සිදු කරගන්න පුළුවන්. ඒ වගේම කළු ගම්මිරිස් සඳහා ඒකාකාර කළු පැහැයක් සහ ඒකාකාර හැඩයක් ලබා දීම සඳහා මේ උණුදිය ප්‍රතිකාරය මෙතනදී වැදගත් වෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ. මේ සඳහා විශේෂ උපකරණ කට්ටලයක් භාවිතා කරනවා. එය උණු ජලයේ ප්‍රතිකාර කට්ටලේ විදිහට හඳුන්වන අපි සඳහන් කරා බැරල් භාගයක් සහ ඒ තුල ගිල්විය හැකි භාජනයක් දැලක් පතුලට දාන්න අවශ්‍ය වෙනවා දරුවනේ. ඉතින් විශේෂයෙන්ම අපි කරන්නේ මේ තුලට ගම්මිරිස් දාලා අපි මේ භාජනයේ තුල උණුදිය භාජනයේ තුල ගිල්වා තබලා ගන්න ගැනීමක් තමයි පුතේ සිදු කරන්නේ. ඊට පස්සේ මේ ලබා ගන්නා ගම්මිරිස් අපි දන්නවා අපි විශේෂයෙන්ම තැටියක ඇතිරීම සිදු කරනවා දරුවනේ. උණු ජල ප්‍රතිකාරය කරන ගම්මිරිස් තැටියක අතුරලා අපි ලී පතුරකින් මේක තුනී කර ගැනීම සිදු කරන්න අවශ්‍යයි දරුවනේ මේ වියලා ගන්න අවස්ථාවට රැගෙන එන්න සඳහා. හොඳයි දරුවනේ. එහෙනම් මේ සඳහා අපි මේ උණු ජල ප්‍රතිකාරය සඳහා විශේෂ උපකරණ කට්ටලයක් භාවිතා කරන ඒ උපකරණ කට්ටලයට කියන්නේ උණු ජලයේ ප්‍රතිකාර කට්ටලය කියලායි දරුවනේ හඳුන්වන්නේ. මේ ජලය උණු කර ගැනීමට කල් දේරමක් අන්න බලන්නකෝ අපිට බැරල් භාගයක් කියලා වුණත් මේක කිව්වට ගැටලුවක් නැහැ. ඒ වගේම මේ කල් දේරම තුලට බහාලිය හැකි කුඩා දැලක් පතුලට යෙදූ භාජන මෙම කට්ටලියට අයත් වෙනවා දරුවනේ. ඉතින් මෙහිදී දැලක් සහිත භාජනයට තමයි ගම්මිරිස් දාලා උණු ජලයේ සහිත කල් දේරමේ ගිල්වීමෙන් මේ ප්‍රතිකාරය සිදු කරනු ලබන්නේ. බැරල් භාගයක් වෙන්නත් පුළුවන්. නැත්නම් කල් දේරමක් කියන්නේ විශාල රාස්පානක් සාස්පානක් කියලා අපි කියන්නේ විශාල සාස්පානක් ගන්න පුළුවන්. ඒක තුල ගිල්ලන්න පුළුවන් තවත් ඊට ප්‍රමාණයෙන් කුඩා සාස්පානක් පතුලට දැලක් දාලා ඒ තුලටයි ගම්මිරිස් දාන්නේ දරුවනේ. බීජ දාලා අපි මේක අර කල් දේරෙමේ නැත්තම් මේ වාජනේ බැරල් භාගය තුල ගිල්වීම මගින් තමයි මේ උණුදිය ප්‍රතිකාරය සිදු කරනු ලබන්නේ කළු ගම්මිරිස් නිෂ්පාදනයේ
පියවරක් විදියට දරුවනේ. ඉතින් ඒක සුවිශේෂිත අවස්ථාවක් විදියට මතක් කරලා දෙන්න ඕනේ. ගම්මිරිස් වියලීම සිදු කරන ආකාරයයි දරුවනේ කෙටියෙන් පැහැදිලි කරන්න කියන්නේ. ගම්මිරිස් වියලීම සිදු කරන ආකාරය අපි දන්නවා. මේ ගම්මිරිස් විශේෂයෙන්ම දරුවනේ අපි තැටියක දාලා ලී පටි වලින් සකස් කරගත්ත ප්‍රේම් එකක් තැටියක් වෙන්න පුළුවන්. මේ තැටියක් තුළ උණුදිය ප්‍රතිකාරය කරන ලද ගම්මිරිස් ඇතිරීම සිදු කරලා දරුවනේ අපිට පුළුවන් තුනී අපිට ලී පටියකින් දරුවනේ මේක තුනී කරගන්න පුළුවන්. ඒ ආකාරයට වියලීම සිදු කරන්න පුළුවන් දරුවනේ. එහෙනම් අපි බලමු මේ වියලීම සිදු කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න කියනවා. මේ බලන්න. උණු ජල ප්‍රතිකාරය කරන ලද ගම්මිරිස් තැටි වලට දමා ලී පතුරක ආධාරයෙන් තුනී කර මේ වියලීම සිදු කරගන්න පුළුවන්. උණු ජල ප්‍රතිකාරය කරන ලද ගම්මිරිස් වල තෙතමන ප්‍රමාණය 75ක් පමණ වෙනවා දරුවනේ. මේක 12ක් පමණ දක්වා අපි අඩු කර ගැනීම සිදු කරන්න ඕනේ. හරියටම හරි නේද? උණු ජල ප්‍රතිකාරය කරන ලද ගම්මිරිස් තැටි වලට දමා ලී පතුරක් ආධාරයෙන් තුනී කරලයි මේ වියලීමේ කටයුත්ත සිදු කරන්නේ දරුවනේ. ඒ වගේම උණු ජල ප්‍රතිකාරය කළ ගම්මිරිස් වල තෙතමනයේ 75ක් පමණ වන අතර මේ 12ක් දක්වා අඩු කිරීමට මේ වියලීම සිදු කරනු ලබනවා. එහෙනම් හිරු එළියේ වියලීම සහ කෘත්‍රිම වියලන භාවිතයෙන් දරුවනේ වියලීම අපිට සිදු කරන්න පුළුවන්. මේකෙදී හිරු එළියේ වියලීම සහ කෘත්‍රිම වියලන භාවිතයෙන් වියලීම යනුවෙන් මේ සදා ක්‍රම දෙකක් භාවිතා කරන්න පුළුවන්. එහෙනම් පිළිතුර ලියා ගන්න පුළුවන් ආදරණීය දුර පුතාලට. උණු ජල ප්‍රතිකාරය කරන ලද ගම්මිරිස් දරුවනේ තැටි වලට දාලා රූපානුසාරයෙන් සිද්ධාන්ත පාඩම් වලදී දුර පුතාලා අපිට සාකච්ඡා කරලා තියෙන්නේ. එහෙනම් දරුවනේ මේ උණු ජල ප්‍රතිකාරය කරන ලද ගම්මිරිස් මොකද කරන්නේ? අර තැටි වලට දාලා දරුවනේ ලී පටියක් ආධාරයෙන් දරුවනේ ලී පතුරක් ආධාරයෙන් මේක තුනී කරලා වියලීම සිදු කරනවා. මේ ආකාරයට අපි මතකයි ඔබට තැටියක අතුරලා මෙහෙම ලී ප්‍රේම් එකකින් සකස් කරගන්න ලද තැටියක අතුරලා අපිට ලී මේ ගම්මිරිස් ටික මේකට දානවා දරුවනේ. දාලා තුනී ලී පතුරක් ආධාරයෙන් අපිට පුළුවන් ලී පතුරක් ආධාරයෙන් මේක මේ තැටිය තුල තුනී කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපි ඒක රූපානුසාරයෙන් පෙන්ලා තියෙන දරුවන්ට. එහෙනම් උණු ජල ප්‍රතිකාරය කරන ලද ගම්මිරිස් තැටි වලට දමා ලී පතුරක් ආධාරයෙන් තුනී කරලා වියලීම සිදු කරන්න පුළුවන්. අපි දන්නවා මේ උණු ජල ප්‍රතිකාරය කරන ලද ගම්මිරිස් වල තෙතමනය 75ක් පමණ තියෙනවා දරුවනේ. ඒ අපිට මේ උණු ජල අපිට මේ වියලීම මගින් 12ක් දක්වා අඩු කිරීමටයි මේ වියලීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ. ඉතින් ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දරුවනේ. උණු ජල ප්‍රතිකාරය කළ ගම්මිරිස් වල තෙතමනය 75ක් පමණ වන අතර මේ 12ක් දක්වා අඩු කිරීමට වියලීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම හිරු එළියේ වියලීම සහ කෘත්‍රිම වියලන භාවිතයෙන් වියලීම යනුවෙන් මේ සදා ක්‍රම දෙකක් භාවිතා කරන්න පුළුවන්. හිරු එළියේ වියලීම වගේම කෘත්‍රිම වියලන භාවිතා කරලා මේ වියලීමේ කටයුත්ත සිදු කරන්න පුළුවන්. කෘත්‍රිම වියලනයේදී ශූර්ය වියලන අපි කියනවා සෝලර් ඩ්‍රයර්ස්. ඒ වගේම කැබිනෙට්ටු ආකාර තැටි වියලන කැබිනට් ඩ්‍රයර්ස් සහ පෙට්ටි ආකාර සමතල තට්ටු වියලන ෆ්ලැට් බෙඩ් ඩ්‍රයර්ස් යන ක්‍රම භාවිතා කරනවා. ඉතින් කෘත්‍රිම වියලනයක් මගින් වියලීමේදී මොකද වෙන්නේ? ප්‍රමිතිය උසස් වෙනවා, ක්වොලිටි එක උසස් වෙනවා. මතක තියාගන්න. සෝලර් ඩ්‍රයර්ස් භාවිතා කරනවා. දැන් බොහෝ විට මේ සෝලර් ඩ්‍රයර්ස් භාවිතා කරන දරුවනේ මේ එළවලු පළතුරු වියලීමේ කටයුතු සඳහාත් ඔබ දන්නවා. මේක ඊටාම ප්‍රවණතාවයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් ඔබ දන්නවා එළවලු පළතුරු කර්මාන්තයේදී අපි දන්නවා මේ බොහෝ එළවලු පළතුරු අස්වන අතිරික්ත කාලවලදී දරුවනේ අපි දන්නවා විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් අතිරික්ත කාලවලදී මේ කන්නේ සමහර කන්නවල එළවලු පළතුරු සමහර එළවලු පළතුරු වර්ග මේ විකුණ ගන්නවත් බැහැ. සමහරට ගොවියෝ මේවා අලෙවි කරගන්න බැරුව අපරාධි විසි කරනවා මහමග දාලා යනවා. ඉතින් විනාශ කරලා දානවා. ඒක එක විශාල අපරාධයක් මේ පසු අස්වනු හානිය. ඉතින් අපිට හැකියාවක් තියෙනවා නම් මේ එළවලු පළතුරු අස්වනු අතිරික්ත කාලයේදී දරුවනේ මේවා වියලීම සිදු කරලා නේද? ඉතින් ඇත්තටම මේ වියලන ලද එළවලු සහ පළතුරු වලට ඉතාම හොඳ ඉල්ලමක් තියෙනවා. ඉතින් අවාරයේදී මේවා ප්‍රයෝජනට ගන්න පුළුවන් දරුවනේ. මේ කොස් දෙල් කොස් යට නේද දරුවනේ මේ විදිහට අපිට අතිරික්ත අස්වැන්න සෑහෙන හදන කාල තියෙනවා. ඉතින් මේ නිසා අපි දැකලා තියෙනවා විශාල වශයෙන් මේවා ගස් යට විනාශ වෙලා යනවා.
ඒ වගේම විකුණ ගන්න බැරුව ගොවි මහත්තුරු මේවා මඟ දාලා යනවා, මහ මඟ දාලා යනවා, කුණු ගොඩවල් වල දාලා යනවා. ඉතින් මේවාට මේ පසුවස්සනු තාක්ෂණික ක්‍රියාකම් අනුගමනය කළා දරුවනේ අපි දන්නවා අතීතයේ ඉඳන් අද දක්වාම ක්‍රියාත්මක වන ආහාර පරිරක්ෂණ ක්‍රමයක් විදිහට මේ වියලීම අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට එළවලු පළතුරු අපි දන්නවා සියලුම පලා වර්ග වියලීම කරන්න පුළුවන්. ගොටුකොළ මුකුණු යන්න කතොරු මුරුංගා ඉතින් මේ විශේෂයෙන්ම මේ සියලුම ඒ වගේම කංකුම් වගේ දේවල් මේ හැම එකක්ම වියලලා පරිරක්ෂණය කරන්න පුළුවන්. එළවලු ගත්තත් එහෙමයි දරුවනේ. එළවලු වර්ගත් එහෙමයි විශේෂයෙන්ම අලු කෙසෙල් ඒ වගේම අපි කියන ඔය කෙසෙල් මුව බණ්ඩක්කා ඒ වගේම බටු කරවිල කොස් මේ බොහෝමයක් අල වර්ගුණත් එහෙම බොහෝමයක් මේ එළවලු වර්ග දරුවනේ මේ සෝල රේඩියේෂන් ඩ්‍රයර්ස් වල දරුවනේ නැත්තම් මේ වියලන තුල කෘතිම වියලන තුල දරුවනේ වේලීමේ කටයුතු සිදු කරන්න පුළුවන් සාර්ථකව එමගින් උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. ඉතින් ඒවට දරුවන්ටත් මේවට හුරු කරන්න පුළුවන්. ඊට පස්සේ මේවා අපි ඊට පස්සේ මස්රූම් වර්ග බිම්මල් වර්ග තියෙනවා නේද? ඉතින් විවිධ එළවලු පළතුරු වර්ගත් මේ ආකාරයට වේලන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට වේල ගන්න අපිට සාමාන්‍යයෙන් පළතුරු කිලෝ 10කින් කෙසල් ගෙඩි වගේ දේවල් අපිට වේලන්න පුළුවන්. බනානා ඊට පස්සේ පපාය, පැපොල් වර්ග, අන්නාසි, අඹ බොහෝමයක් පළතුරු අපිට මේ වේලීම සිදු කරන්න පුළුවන් දරුවනේ. ඉතින් මේවා මේ කෘතිම ස්නැක් වර්ග දේවල් අනුභව කරනවට වඩා දරුවන්ට ටොෆි වර්ග කෘතිම සකසන ලද දේවල් අනුභව කරනවට වඩා කෘතිම රසකාරක දාලා සකස් කරනවට වඩා මේ ස්වභාවික පළතුරු වර්ග වේලලා ගන්න පුළුවන් නම් දරුවනේ ඒ වගේ ගුණාත්මක භාවයේ රසය ඒ විදිහටම පවත්වා ගන්න පුළුවන් දරුවනේ ස්නැක් එකක් විදිහට සකස් කරන්න පුළුවන් මේවා. ඉතින් ඇත්තටම මේවට හුරු වෙන්න ඕනේ මේ දේශීය නිෂ්පාදන කරන්න පුළුවන් දේවල් තියෙනවා අපේ ආහාර වර්ග. සකස් කරගන්න පුළුවන් දේවල් තියෙනවා. මේ ආකාරයට මේ විශේෂයෙන්ම මේ කෘත්‍රිම වියලන ඒ වගේම සෝලර් රේඩියේෂන් ඩ්‍රයර් එකක් නිවසේදීම නිර්මාණය කරගන්න පුළුවන් අඩු වියදමකින් දරුවනේ අපිට. ඉතින් ඒක නිසා මේ සියලුම දේවල් අපට මේ අතිරික්ත කාලෙදි වේලලා තියාගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට ඒක පටන් ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ බොහෝ තැන්වල මේක ව්‍යාපාරයක් විදිහට එළවලු පළතුරු විජලනය කරන ලද එළවලු සහ පළතුරු ඉතාමත්ම ඉහළ මිලකට මේවා අලවිනවා දරුවනේ. හොඳ ආර්ථික මට්ටමක් හදා ගන්නවා වගේම අපිට ජනතාවට පෝෂ්‍යදායී ආහාර ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන් දරුවනේ. ඉතින් මේක ආහාර සුරක්ෂිතතාවයේ සඳහා ඉතාම හොඳ වැඩපිළිවෙලක් විදිහට මේ වියලනවල වියලීමේ කටයුත්ත විශේෂයෙන්ම ඒක මෙතනදී මතක් කරලා දෙන්න ඕන කාරණාවක් විදිහට කියන්න පුළුවන්. ඔබටත් ඔබේ නිවසේ ව්‍යාපාරයක් විදිහට මේක පටන් ගන්න පුළුවන්. ගෙදරට අවශ්‍ය විදිහට ප්‍රමාණයට අරන් ඉතුරු අපිට මේව අලෙවි කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා ඉතාමත්ම හොඳ ක්‍රමවේදයක් විදිහට මේ එළවලු පළතුරු විජලනය කරන එක අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒවට අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද අපේ රටේ පසුවස් වන තාක්ෂණ ආයතන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අපිට මේ තාක්ෂණික දැනුම ඕන තරම් ලබා ගන්න පුළුවන් දරුවනේ YouTube channel වලින් අපිට මේවා සිදු කරන ආකාරය අපිට සම්පූර්ණයෙන්ම තොරතුරු ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳයි දරුවනේ එහෙනම් විශේෂයෙන්ම මෙතනදී මතක් කරන්න ඕනේ මේ කෘතිම වියලනයේදී සූර්ය වියලන විදිහට දරුවනේ කෘතිම වියලනයේදී සූර්ය වියලන සෝලර් ඩ්‍රයර්ස් ඒ වගේම භාවිතා කරන්න පුළුවන් මේ කැබිනෙට්ටු ආකාර වියලන තියෙනවා දරුවනේ කැබිනෙට් ඩ්‍රයර්ස් තියෙනවා. ඒ වගේම පෙට්ටි ආකාර තමතල තට්ටු වියලන ෆ්ලැට් බෙඩ් ඩ්‍රයර්ස් විදිහට මේ කියන ක්‍රම භාවිතා කරලා වියලීම සිදු කරන්න පුළුවන් දරුවනේ. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ කෘතිම වියලන මගින් වියලීමේදී දරුවනේ එහි ප්‍රමිතිය ඊටාම උසස් තත්ත්වයට පවත්වා ගැනීමට අපිට හැකියාව තියෙනවා. ගම්මිරිස් ඇසිරීම සිදු කරන ආකාර දෙක නම් කරන්න කියනවා දරුවනේ. අපි බලන්නේ ගම්මිරිස් ඇසිරීම සිදු කරන ආකාර දෙක නම් කරන්න කියන්නේ. බලන්න දරුවනේ අපිට ගම්මිරිස් ඇසිරීම විශේෂයෙන්ම ගම්මිරිස් ඇසිරීමේ ක්‍රියාවල අතින් ඇසිරීම කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම අපිට මේ ගම්මිරිස් ඇසිරීම දරුවනේ යන්ත්‍රානුසාරයෙන් කරන්න පුළුවන්. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 31ට යන දරුවනේ සුදු ගම්මිරිස් යොදා ගන්න අවස්ථා දෙකක් සඳහන් කරන්න කියලා දරුවනේ ඔබට මතක නම් ගම්මිරිස් තෙල් නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නවා දරුවනේ. ඒ වගේම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයේ සඳහා සුදු ගම්මිරිස් යොදා ගන්න ලබන ඔබද මතක ඇති. පිළිතුරු දෙක සඳහන් කරන්න පුළුවන් ආදරණීය දරුවනේ. අපි නම් ඉක්මනින් මේ ටික බලමු. ගම්මිරිස් තෙල් නිෂ්පාදනයේ සඳහා සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයේ සඳහා තමයි දරුවනේ යොදා ගන්න ගම්මිරිස් සුදු ගම්මිරිස් යොදා ගන්න අවස්ථා දෙක මෙන්න දරුවනේ. අංක 1
ගම්මිරිස් තෙල් නිෂ්පාදනය සඳහා සුදු ගම්මිරිස් යොදා ගන්නවා දරුවනේ. අංක 2 රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා සුදු ගම්මිරිස් යොදා ගනු ලබනවා. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. ප්‍රශ්න අංක 32 සුදු ගම්මිරිස් සකස් කර ගන්න ආකාරයේ පිළිවෙලින් ලියා දක්වන්න කියනවා දරුවනේ. ප්‍රශ්නේ ලියාගෙන ආදරණීය දොළ පුතාලට පුළුවන් සුදු ගම්මිරිස් නිෂ්පාදනය සිදුවන ආකාරයේ පිළිවෙලින් සඳහන් කරන්න පුළුවන්. ඔබට මතක ඇති සුදු ගම්මිරිස් ඉස්සලාම මේ අස්වනු නෙලා ගැනීම කරනවා සුදු ගම්මිරිස්. ඒ වගේම මේ සුදු ගම්මිරිස් වල ඔබ දන්නවා විශේෂයෙන්ම සිට්‍රික් අම්ල ප්‍රතිකාරය සිදු කරනවා 2% සාන්ද්‍රණයෙන් සහිත සිට්‍රික් අම්ල ප්‍රතිකාරය කරනවා මේ සුදු පැහැය තීව්‍ර කර ගැනීම සඳහා විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. ඒ වගේම එහි පියවර ටික ඔබට බලමු දරුවනේ අපි කොහොමද සිදු කරන්න කියලා. විශේෂයෙන්ම පරිණත අවදී අස්වැන්න නෙලා ගැනීම සිදු කරන්න ඕනේ දරුවනේ මේ මැචියුරිටි අවස්ථාවේ. හොඳයි දරුවනේ පරිණත අවදීදී අස්වැන්න නෙලා ගන්න ඕනේ. ගෙඩි 2-3ක් ඉදුණු ගම්මිරිස් කරල් තමයි මේ සඳහා උචිත වෙන්නේ දරුවනේ. ඉදුණු ගම්මිරිස් කරල් ගෙඩි 2-3ක් ඉදුණු ගම්මිරිස් කරල් මේ සඳහා නෙලා ගැනීමට සුදුසු වන්නේ. ගම්මිරිස් පළවෙන් කර ගැනීමත් කළු ගම්මිරිස් වල පළවෙන් කරගත්ත ආකාරයටම සිදු කරන්න පුළුවන් දරුවනේ. මතකද ඔබට මේ පළවෙන් කර ගැනීම සිදු කරගත්ත ආකාරය ගම්මිරිස් වෙන් කරගත්ත ඵල මේ පහසුවෙන් බීජ වෙන් කරගන්න පහසු වෙන්න අපි විවෘත බහාලුමක දාලා දරුවනේ මේක පැය 12ක් 24ක පමණ කාලයක් තියලා තිබ්බා. ඊට පස්සේ ඒක පහසුයි ඵල වෙන් කර ගැනීම සඳහා. ඵල වෙන් කර ගැනීම අතින් සිදු කර ගන්න පුළුවන් දරුවනේ යන්ත්‍රානුසාරයෙන් සිදු කර ගන්න පුළුවන්. මේ යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීමේදී අතින් ක්‍රියා කරන යන්ත්‍ර තියෙනවා දරුවනේ විදුලිය මගින් සහ බල ශක්තිය භාවිතා කරලා ක්‍රියා කරන යන්ත්‍ර තියෙනවා. ඉතින් අපි මෙහිදීම කතා කරා යන්ත්‍රානුසාරයෙන් ඵල වෙන් කර ගැනීම කාර්යක්ෂමයි දරුවනේ. අඩු කාලයකදී අඩු ශ්‍රමයකදී ඒක සිදු කර ගන්න පුළුවන් කියලා ඒකේ වාසි ගැනත් අපි ආදරණීය දොළ පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලායි දරුවනේ තියෙන්නේ. ඊළඟ පියවරේදී දරුවනේ මේ බීජ තේරීම හා ශ්‍රේණිගත කිරීම කරනවා. තේරීම හා ශ්‍රේණිගත කිරීමේදී කළු ගම්මිරිස් නිෂ්පාදනයේ දැන් ඔබට මතක ඇති විශේෂයෙන්ම පැසුණු ඇට නොපැසුණු ඇට සහ ඇල්පිනිති හිස් ආකාරී ඇල්පිනිති හිස් ආකාරී ඇට අපි ඉවත් කරලා වෙන් කර ගැනීම සිදු කරා දරුවනේ. ඒ සඳහා මේ ඇට අපි තේරීම සිදු කරන යන්ත්‍රානුසාරයෙන් දරුවනේ මේක කරා. ඒ වගේම ඔබට මතක ඇති විවිධ ප්‍රමාණයේ දැල් සහිත සල්ලඩ භාවිතා කරලා දරුවනේ මේක සිදු කරනු ලැබුවා. ඉතින් මේකෙදී අපිට විශේෂයෙන්ම විශාල සහ කුඩා ඇට තේරීමක් සිදු කරන්න විශාල ඇට තමයි දරුවනේ අපි සුදු ගම්මිරිස් නිෂ්පාදනය සඳහා යොදාගන්නේ. එහෙනම් මෙහිදී කුඩා හා කුඩා ඇට සහ ලොකු ඇට වෙන් කර ගැනීමක් සිදු කරන්නේ දරුවනේ සුදු ගම්මිරිස් නිෂ්පාදනයේදී කුඩා ඇට සහ ලොකු ඇට වෙන් කළ යුතුයි දරුවනේ. ලොකු ඇට පමණක් තමයි සුදු ගම්මිරිස් නිෂ්පාදනය සඳහා යොදාගන්නේ. අපි මේ සඳහා ග්‍රීන් බෙරිසෝට අමු ඇට තෝරන යන්ත්‍ර හෝ දැල් සහිත සල්ලඩ භාවිතා කරන්නේ දරුවනේ. ඉතින් ඒක විශේෂයෙන්ම සඳහන් කර ගන්න ඕනේ බීජ තේරීම හා ශ්‍රේණිගත කිරීමයි ඉන් අනතුරුව සිදු කරනු ලැබුවේ. ඉන්පසුව පිරිසුදු කිරීම හා සුළං කිරීම කරන්න අවශ්‍යයි දරුවනේ. ගම්මිරිස් පිරිසුදු කරලා අපද්‍රව්‍ය තියෙනවා නම් දරුවනේ මේ සුළං කිරීම මගින් මේ අපද්‍රව්‍ය ඉවත් කරලා පිරිසුදු මළු වල ගම්මිරිස් ඇසුරුම් කිරීම සිදු කරන්න අවශ්‍ය වෙනවා දරුවනේ. ඒ වගේම දරුවනේ ඉන්පසු මේ ගම්මිරිස් මළු අපි දන්නවා ගලා යන ජලයේ දින 5ක් 7ක් පමණ කාලයක් තියලා තියෙනවා දරුවනේ අපි. විශේෂයෙන්ම එහෙම නැත්නම් අපි ජලය පුරවන ලද ටැංකිය වල මේ ගම්මිරිස් බහලා තියෙනවා දරුවනේ දින 5ක් 7ක පමණ කාලයක්. විශේෂයෙන්ම දිනයක් දරුවනේ මේ අනිවාර්යයෙන්ම ජලය මාරු කරන්න ඕනේ. ජලය අඩක් පමණ අයින් කරලා ඒ සඳහා නැවත පිරිසුදු ජලය යෙදීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. මේ ආකාරයේ ජලයේ පෙඟවීම සිදු කරන ලද ගම්මිරිස් දරුවන් සඳහා දරුවනේ ඊළඟට තමයි අපි මේ අම්ල ප්‍රතිකාරය සිදු කරනු ලබන්නේ දරුවනේ. ඒ අම්ල ප්‍රතිකාරය 2 සිට්‍රික් අම්ල ප්‍රතිකාරය සිදු කරනු ලබනවා දරුවනේ. පැයක් පමණ මේ අම්ලයේ ගිල්වා තැබීම මගින් ඒක සිදු කරනු ලබන්නේ සුදු පැහැය තීව්‍ර කර ගැනීම සඳහා. ඔබට මතක නම් ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි. එහෙනම් දරුවනේ ගම්මිරිස් පිරිසුදු කරලා අපද්‍රව්‍ය තියෙනවා නම් සුළං කිරීම මගින් ඉවත් කරලා පිරිසුදු මළු වල ඇසුරුම් කිරීම සිදු කරන්න ඕනේ. ඊළඟට තමයි ගම්මිරිස් ඵල පෙඟවීම සිදු කරන්නේ පුතේ මේක ආකාර දෙකකින් සිදු කරනවා.
රෙදි හෝ ගෝනි මණුවල බහා දින 5ක් හෝ 7ක් ගලා යන ජලයේ රනින් වෝටවල ජලයේ පෙඟවීම සිද්ධ කරනවා දරුවනේ. එහෙම නැත්නම් ටැංකියකට ගම්මිරිස් දාලා ඒවා වැසෙන තෙක් ජලය දමා පුතේ දින 5ක් 7ක් පමණ කාලයක් තියෙන්න ඕනේ. මේකෙදි ටැංකියේ ජලය දිනක් කර දිනක් අපි කියපු ටැංකියේ තියෙන ජලය භාගයක් පමණ ඉවත් කරලා ඒ ඉවත් කළ ප්‍රමාණයට පිරෙනතුරු අලුතෙන් ජලය එකතු කර ගැනීම සිදු කරන්න අවශ්‍ය වෙන දරුවනේ. අලුතෙන් ජලය දීම සිදු කළ යුතුයි. ඒ වගේම ගම්මිරිස් පිටපොත්ත ඉවත් කිරීම සිදු කරන්න ඕනේ දරුවනේ. ගම්මිරිස් පිටපොත්ත ඉවත් කිරීම මේ පෙඟ වූ ගම්මිරිස් සල්ලඩයක ඇතිල්ලීමෙන් හෝ එහෙම නැත්නම් පොත්ත ඉවත් කිරීමේ යන්ත්‍රයක් අපි එකට කියනවා දරුවනේ මේ පෙප ඩෙකෝටිකේටරයක් මගින් දරුවනේ අපිට මේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. ඩෙකෝටිකේටර්. එහෙනම් දරුවනේ මේ සුදු ගම්මිරිස් කියන්නේ පොත්ත ඉවත් කළ ගම්මිරිස් පෙඟ වූ ගම්මිරිස් සල්ලඩයක ඇතිල්ලීමෙන් හෝ පොත්ත ඉවත් කිරීමෙන් දරුවනේ පොත්ත ඉවත් කිරීමේ යන්ත්‍රයක් භාවිතා කිරීමෙන් දරුවනේ පොත්ත ඉවත් කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඉන් අනතුරුවයි සිට්‍රික් අම්ල ප්‍රතිකාරය සිදු කරන්නේ සිට්‍රික් අම්ලයේ ගිල්වීම සිදු කරන්නේ මේ මගින් මේ සුදු පැහැය වඩාත් තීව්‍ර කර ගැනීමක් අපේක්ෂා කරනු ලබනවා දරුවනේ. මේ ආකාරයට පොත්ත ඉවත් කළ ගම්මිරිස් 102 සාන්ද්‍රණය සහිත සිට්‍රික් අම්ල ද්‍රාවණයක පැයක් පමණ ගිල්වා තියෙනවා දරුවනේ. එමගින් අපේක්ෂා කරන්නේ ගම්මිරිස් වල තීව්‍ර සුදු පැහැයක් ලබා ගැනීමයි. ගම්මිරිස් වල තීව්‍ර සුදු පැහැයක් ලබා ගැනීමයි එමගින් අපේක්ෂා කරන්නේ. මේ පිටපොත්ත ඉවත් කළ ගම්මිරිස් 102 සිට්‍රික් අම්ල ද්‍රාවණයක පැයක් පමණ ගිල්වා තබන්න ඕනේ දරුවනේ. එමගින් ගම්මිරිස් වලට තීව්‍ර සුදු පැහැයක් අපිට ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම සේදීම හා වියලීම මේ අම්ල ප්‍රතිකාරයෙන් පස්සේ ගම්මිරිස් පිරිසුදු ජලයෙන් හෝදලා හිරු එළියේ වියලීම හෝ සූර්ය වියලනයක් මගින් වියලීම සිදු කරගන්න පුළුවන්. අපි යනවා 33 වෙනි ප්‍රශ්නෙට දරුවනේ නිවැරදිව කුරුඳු සකස් කිරීමේ තාක්ෂණය පියවරෙන් පියවර ලියා දක්වන්න කියනවා දරුවනේ. ඉතාම හොඳ ප්‍රශ්නයක් විභාග ඉලක්ක ප්‍රශ්නයක් දරුවනේ මෙයත්. එහෙනම් නිවැරදිව කුරුඳු සකස් කර ගැනීම සිදු කරන ආකාරයේ පියවරෙන් පියවර ලියා දක්වන්න කියනවා දරුවනේ. ලංකාවේ සුළු අපනයන භෝග අතර ආර්ථික මවය වශයෙන් වැදගත් ලංකාවට ආවෙනික භෝගයක් විදිහට ලෝකයේ ප්‍රධානතම ඉතාම ගුණාත්මක භාවයෙන් ඉහළ කුරුඳු ඉදිරිපත් කරන ලෝක වෙළඳ පොළට ඉදිරිපත් කරන රටක් විදිහට ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන්. ඉතාම ගුණාත්මක තත්ත්වය ඇත්තටම ශ්‍රී ලංකන් සිනමන් අපිට විශාල හොඳ නමක් තියෙනවා දරුවනේ මේ කුරුඳු සඳහා ශ්‍රී ලාංකික කුරුඳු සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කුරුඳු සඳහා දරුවනේ ඉතාම හොඳ ඉහළ මිලක් තියෙනවා. හොඳ නමක් තියෙනවා. නිවැරදි කුරුඳු සකස් කිරීමේ තාක්ෂණයේ පියවරෙන් පියවර ලියා දක්වන්න කියනවා දරුවනේ. එහෙනම් මුලින්ම මේ කුරුඳු අස්සරු නෙලන්න ඕනේ. කුරුඳු ගසේ පොත්තෙහි වර්ණය දුඹුරු පාටට හැරිලා අවස්ථාවේ තම අස්සරු නෙලීමට සුදුසු වෙන්නේ. හොඳින් මේරු කුරුඳු කඳන් දරුවනේ පොළොව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 6ක් පමණ ඉහළින් කපා ගැනීමයි සිදු කරන්නේ. ඒ වගේම අලුත සිට වූ අවස්ථාවක් නම් අවුරුදු 2කමාරක් 3කදී පමණ පළවණු අස්වැන්න නෙලා ගන්න පුළුවන් දරුවනේ කුරුඳු ශාකවල. කල්ගත වෙත්ම හොඳ පාලන තත්ත්වයක් යටතේ වසරකට දෙවරක් කුරුඳු අස්වැන්න නෙලා ගැනීම සිදු කරනු ලබනවා දරුවෝ. ඉතින් එහෙනම් දරුවනේ කුරුඳු ගසේ පොත්තේ වර්ණයේ දුඹුරු පැහැවී ඇති අවස්ථාවයි කුරුඳු අස්වැන්න නෙලීමට සුදුසු අවස්ථාව. කුරුඳු ගසේ පොත්ත දුඹුරු පැහැයට හැරලා තියෙන අවස්ථාවයි කුරුඳු ශාකයේ අස්වැන්න නෙලීමට සුදුසු අවස්ථාව විදිහට සඳහන් කරන්නේ. මේදී අස්වැන්න නෙලා ගැනීමේදී දරුවනේ හොඳින් මේරු කුරුඳු කඳන් පොළොව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 6ක් පමණ ඉහළින් දරුවනේ කපා ගන්න. අලුත සිට වූ අවස්ථාවක් නම් අවුරුදු 2කමාරක් 3කදී තමයි පළමුණු මුල් මස්සන්න නෙලා ගන්න පුළුවන් වෙන්නේ. කල්ගත වෙත්ම හොඳ පාලන තත්ත්වයක් යටතේ වසරකට දෙවරක් කුරුඳු ශාකයකින් අස්වැන්න නෙලා ගැනීම සිදු කරගන්න පුළුවන් දරුවෝ. පොත්ත සීරීම සිදු කරන්න ඕනේ කුරුඳු ගසෙන් වෙන් කරගත් මේ කුරුඳු කෝටු මතු පිට දරුවනේ තියෙන දුඹුරු පැහැති සුඹුල සූරා පිරිසුදු කිරීම සිදු කරගන්න අවශ්‍යයි. ඒ වගේම මේ සදා අර්ධ කවාකාර වක් පිහියක් වැනි උපකරණයක් යොදා ගන්න පුළුවන්. කුරුඳු ගසෙන් වෙන් කරගත්ත කුරුඳු කෝටු මතු පිට සපේසකයේ තියෙන මේ සුඹුල දුඹුරු පැහැති සුඹුල සූරලා පිරිසුදු කර ගන්න ඕනේ. මේ සඳහා අපිට අර්ධ කවාකාර වක් පිහියක් වැනි උපකරණයක් දරුවනේ යොදා ගන්න පුළුවන්. අර්ධ කවාකාර වක් පිහියක් වැනි උපකරණයක් අපිට යොදා ගන්න පුළුවන්. පොත්ත තැලීම පිත්තල කූරකින් හෝ අදාළ උපකරණයක් මගින් තදින් පිරිමැදීමෙන් මේ කුරුඳු පොත්ත තැලීම සිදු කරන්න පුළුවන්. මේ මගින් පුතේ පොත්ත කෝටුවෙන් බුරුල් වීම සිදු වෙනවා කුරුඳු පොත්ත. මෙන්න පොත්ත තැලීම පිත්තල කූරකින් හෝ අදාළ උපකරණයක් මගින් තදින් පිරිමැදීමෙන් පොත්ත තලන්න පුළුවන්.
මොකද වෙන්නේ මේකින් පොත්ත කෝටුවෙන් බුරුල් වීම සිද්ධ වෙනවා. පොත්ත කැපීම හා කදින් වෙන් කර ගලවා ගන්න අවශ්‍ය වෙන දරුවනේ මේ එක මතක තියලා කූරු සකස් කරන්න ඉපේ. අර කැඩිලා යන කොටස් වලින් මේවා පුරවා ගැනීම අර සුබුල් කොටස් වලින් මේක පුරව ගන්න ඉපේ දරුවනේ කූරු නියමිත ප්‍රමාණයට කෝටුවේ එක් කෙලවරක සිට අනෙක් කෙලවරට පොත්ත දිගාතට පළල දරුවනේ පොත්ත හා දණ්ඩ අතරින් පිහිටුඩ ඇතුළු කරලා එක භාගයක් පමණ ඉහළට පොත්ත ඔසවලා ලිහිල් කරලා මේක භාග දෙකක් ලෙසට හරි තනි පොත්තක් විදියට ගලවා ගැනීම සිදු කරන්න අවශ්‍යයි දරුවනේ. එහෙනම් බලන්න කෝටුවේ එක් කෙලවරක සිට අනෙක් කෙලවරට පොත්ත දිගාතට පළල පොත්ත හා දණ්ඩ අතරින් පිහිටුඩ ඇතුළු කරලා එක භාගයක් පමණ ඉහළට පොත්ත ඔසවලා ලිහිල් කරලා භාග දෙකක් විදියට හරි තනි පොත්තක් විදියට හරි ගලවලා ගන්න පුළුවන්. ඊළඟට මේ කූරු පිරවීම සිදු කරන්න අවශ්‍යයි දරුවනේ. මේවා එකට සංදි කරලා මේ බලන්න ගැලවූ පොත එක මත එක වනසේ සංදි කර කූරු පුරවනු ලබනවා. මේකෙදි කූරු වර්ගයේම සුමුල ඉවත් කරන ලද පොතු වලින් ඒ ඇතුළත පුරවා ගැනීම සිදු කරන්න පුළුවන්. ගැලවූ පොතු එක මත එක වනසේ සංදි කර කූරු පුරවනු ලැබේ. මෙහිදීම කූරු වර්ගයේම සුමුල ඉවත් කරන ලද පොතු වලින් පිරවීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම කූරු දෙකවල කපන්න ඕනේ. සකස්ගත් කූරු වලින් සෙන්ටිමීටර 106.7ක් පමණ දිග කූරු සකස් කරලා නිර්ලා තියෙන කොටස් කපලා ඉවත් කර ගන්න ඕනේ. ඒ විදිහට සකස් කරන කූරු තමයි මිටි බැඳලා අපි අපනයනය සඳහා සූදානම් කරන්නේ. වියලීම් සකසගත් කුරුඳු කූරු සාමාන්‍යයෙන් වැල්සේ අදින ලද ලනු මත එහෙම නැත්නම් පැදුරක එලලා පැදුරක් සෙල්ලා මද පවනේ දවස් 4ක් 7ක් පමණ කාලයක් වේල ගන්න ඕනේ. මේ විට මේම වියලීම කුරුඳු කූරු වල පාට හා රස වෙනස් නොවන ලෙස පුස්කෑමින් තොරව ඉතා ප්‍රවේශම් සහගතව සිදු කරන්න ඕනේ. සකස් කරගත් කුරුඳු කූරු සාමාන්‍යයෙන් වැල්සේ අදින ලද ලනු මත පැදුරක් සෙල්ලා මද පවනේ දින 4ක් 7ක් වේල ගන්න ඕනේ. මේ වියලීම කුරුඳු කූරු වල පාට හා රස වෙනස් නොවන විදිහටත් පුස්කෑමින් තොරව ඉතා ප්‍රවේශම් සහගතව සිදු කළ යුතු කාර්යයක් වෙනවා දරුවනේ වියලීම සිදු කර ගන්නා අවස්ථාව. ඇසිරීම වියලාගත් කුරුඳු කූරු කුඩා මිටි විදිහට අපි පොළොවට තට්ටු කරලා හානි වෙන්නේ නැති වෙන්න මේක කෙලින්ම හමට්ටම් කරලා ඒක මිටියක් විදිහට සකස් කර ගන්න. සියලු අස්වනු වියලා සකස් කරගත් පසු මිටි නැවත ලිහා ගෙන්දගම් දුම් ඇල්ලීමෙන් හොඳ පැහැයක් ලබා ගන්න පුළුවන් දරුවනේ. අනතුරු හොඳින් මට්ටම් වූ කුරුඳු කූරු එළියට සිටිනසේ ලොකු මිටි බැඳලා සකස් කර ගන්නවා. ඒවා ලී කොටයක් ආධාරයෙන් දෙපැත්තට තට්ටු කරලා හොඳින් මට්ටම් කර වෙළඳ පොළට නිකුත් කරන කෙනෙක් තබා ගන්නවා. අන්න බලන්න මට්ටම් කරන ආකාරය. ලී කොටුවක් ආකාරයෙන් තමයි තට්ටු කරන්නේ. බිම තියලා ඒ වැඩේ කරන්න ලී කොටුවක් ආකාරයෙන් තමයි තට්ටු කරන්නේ. ඒක මතක තියාගන්න. වියලාගත් කුරුඳු කූරු කුඩා මිටි බැඳලා තියෙනවා. සියලු අස්වනු වියලා සකස් කරගත් පසු මේවා මිටි නැවත ලෙහලා ගෙන්දගම් දුම් ඇල්ලීමෙන් හොඳ පැහැයක් ලබා ගන්න පුළුවන්. අනතුරු හොඳින් මට්ටම් වූ කුරුඳු කූරු එළියට සිටිනසේ ලොකු මිටි බැඳලා සකස් කර ගන්නවා. ලී කොටයක් ආධාරයෙන් දෙපැත්තට තට්ටු කරලා හොඳින් ලෙවල් කරලා වෙළඳ පොළට නිකුත් කරන තෙක් තබා ගැනීම සිදු කරන්න පුළුවන් දරුවෝ. අවසන් ප්‍රශ්නයේ මෙරට වෙළඳ පොළේ දැකිය හැකි කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන කීපයක් සඳහන් කරන්න කියනවා දරුවනේ. මෙන්න අපේ මෙරට වෙළඳ පොළේ තියෙන කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන ටිකක් තියෙනවා දරුවනේ. කුරුඳු පොතු, කුරුඳු කුඩු, කුරුඳු තෙල් හා කුරුඳු තේ, සිනමන් ටී එක තියෙනවා දරුවනේ. සිනමන් ඔයිල් එක තියෙනවා. මේ බලන්න. අංක 1 කුරුඳු පොතු අපේ වෙළඳ පොළ තුල දාන්න පුළුවන්. අංක 2 කුරුඳු කුඩු විදියට තියෙනවා පුතේ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන. කුරුඳු තෙල් තියෙනවා සිනමල්ඩිහයිඩ් එක දරුවනේ කුරුඳු කොළ ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. කුරුඳු තෙල් 4 වෙනි අවස්ථාව කවුද? සිනමන් ටී එක තියෙනවා කුරුඳු තේ තියෙනවා. ඒකත් හොඳ එල්ලුමක් තියෙනවා අපේ දේශීය වෙළඳ පොළ තුල නිෂ්පාදන විදියට සකස් කරලා තියෙන්නේ. කවුද දරුවනේ එහෙනම්? කුරුඳු පොතු, කුරුඳු කුඩු, කුරුඳු තෙල් සහ කුරුඳු තේ. එහෙනම් ආදරණීය දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 14 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න යදුවේ පුතේ විශේෂයෙන්ම බහුවර්ණ මාදිලී, ව්‍යුහගත මාදිලී සහ රචනා මාදිලී ප්‍රශ්න වලට විභාගයට රුකුලක් වන ආකාරයට ආදරණීය දුල පුතාලත් එක්ක සම්පූර්ණයෙන්ම ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කළ අවසන් කළා දරුවනේ. අපි බලාපොරොත්තු වන ආදරණීය දුල පුතාලත් එක්ක ඊළඟ කොටසෙන් මේ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වල ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. එහිදී
ඒ සඳහා වැදගත් මූලධර්මයන්, ඒ වගේ මේ සඳහා අවශ්‍ය කරන උපකරණ හා ද්‍රව්‍ය, ඒ ක්‍රමවේදයන් වගේම දරුවනේ එහිදී අපි විශේෂයෙන් මතක තබා ගත යුතු සුවිශේෂිත කරුණු සම්බන්ධයෙන් දරුවනේ ප්‍රශ්න විදියට අපි ඒවා ඉදිරිපත් කරලා දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. ඒක විවගත මාදලී ප්‍රශ්න, බහුවර්ණ මාදලී ප්‍රශ්න සඳහා විභාගයට පෙර ඒ ප්‍රශ්න විදියට ඒ ටික සාකච්ඡා කරලා අවසන් කිරීම ආදරණීය දුවල පුතාලට අතිශය වැදගත් කාරණාවක් බවට පත් වෙන දරුවනේ. ඒ අනුව ඒ සාකච්ඡාවෙන් අනතුරු අපිට පුළුවන් ඒ ඒකකයේ අවසන් කරලා 15 වෙනි ඒකකයේ ස්වයංක්‍රීයකරණය ඒකකයේ ඉලෙක්ට්‍රොනික විද්‍යා ඒකකයට අවතීර්ණ වෙන අවස්ථාව තියෙනවා දරුවනේ. හොඳයි දරුවනේ, අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසෙන් සමාලෝචන ප්‍රශ්න 2 කොටසෙන් ආදරණීය දුවල පුතාලත් එක්ක හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.